මෙන්න බලන්න පුතේ M1 M9M මේ දෙක අතර පුතේ සිම්පල් M ස්කන්ධයක් තියෙනවලු කැපිටල් M වල ඉඳන් x දුරකින් මෙන්න සිම්පල් M ස්කන්ධයක් x දුරකින් තියෙනවා අපෙන් අහනවා සම්ප්‍රයුක්ත ගුරුත්වාකර්ෂණ බලය ශූන්‍ය වීමට x ට තිබිය යුතු අගය වන්නේ. මෙන්න පුතේ මෙයාම ඇති වෙන සම්ප්‍රයුක්ත ගුරුත්වාකර්ෂණ බලය අපි ගමු මේ පැත්තට F2 මේ පැත්තට F1 මේ ස්කන්ධ දෙක විසින් මෙයාම ඇති කරන සම්ප්‍රයුක්ත ගුරුත්වාකර්ෂණ බලය කියනවා. ඒතර මුළු දුර දීලා තියෙනවා පුතේ d කියලා. මුළු දුර يعني මේ ස්කන්ධ දෙකේ කේන්ද්‍ර යා කරන රේඛා අතර දුර අපි දුක්වා සිම්පල් D කියලා. හරි. දරුවනේ අපි F1 සහ F2 අගයන් හොයමු. අපිට කියන්නේ සම්ප්‍රයුක්ත ගුරුත්වාකර්ෂණ බලය ශූන්‍ය වීමට කියලා නේද? එහෙනම් මම එහෙමම පටන් ගන්නම්. සම්ප්‍රයුක්ත ගුරුත්වාකර්ෂණ බලය ශූන්‍ය වීමට මොකද වෙන්නේ? F1 සමාන වෙන්න ඕන F2ට. F1 කියන එක මට ලියන්න පුළුවන් පුතේ g n වාරයක් සිම්පල් m බෙදීම. එතන නම් මෙතන දුර x වර්ග. F2 මට ලියන්න පුළුවන් g මෙයාගේ ස්කන්ධය 9m වාරයක් සිම්පල් m බෙදීම. මේ මුළු දුර අපිට ගන්න පුළුවන් පුතේ මේ දුර d නම් මෙන්න මෙතෙන්ට තියෙන මේ දුර ගන්න පුළුවන් මුළු දුර dn x අඩු කරා dn x කියලා. එහෙනම් dn x ගේ වර්ගය. වර්ගයේ g කැපිටල් M සිම්පල් M පද දෙපැත්තම තියෙනවා. එහෙනම් මේ පද කැපිලා යනවා. අපිට ඉතුරු වෙනවා dn x වර්ග මේ පැත්තට ගියමු dn x වර්ග සමාන 9x වර්ග කියලා. ඉතින් පොදුවේ අපිට සම්පූර්ණ මූලය සලකන්න පුළුවන්. පොදුවේ සම්පූර්ණ මූලය සලකුණු දෙපැත්තම මේ පැත්තේ නම් d ඍණ x සමානයි 3x කියලා. right. එහෙමනම් එතනින් අපිට x පද එහා පැත්තට ගෙනිච්චම d සමානයි 4x. ඒ කියන්නේ x සමානයි d බෙදීම 4යි කියලා අපිට උත්තරේ ලැබෙනවා. x සමානයි d බෙදීම 4යි කියලා අපිට උත්තරේ ලැබෙනවා. උදේ වෙලා අපි හදුවේ 6 වෙනි ගාන ඉක්මන් හදාගන්න. ඊට පස්සේ අපි යමු 7 වෙනි ගානට. ඉක්මන් හදාගන්න 7 වෙනි ගාන 8 වෙනි ගාන 9 අපි කලින් සාකච්ඡා කළා. ඊළඟට 10 11 12 කියන ගාන දෙක අපි සාකච්ඡා කළා. 6 7 ගණන් හදාගත්ත දරුවෝ 8 වෙනි ගාන හදන්න ක්‍රමයක් කල්පනා කරන සිද්ධාර්ථ පන්ති දරුවන්ට නම් මේ වගේ ගානක් හදන්න විදි උගන්වලා ඇති. හරි. try කරන්නද? 7 වෙනි ගානේ කියනවා මොකද රූපේ දක්වා ඇත්තේ ස්කන්ධයේ කැපිටල් M අරය සිම්පල් R දෙකකින් වන සරසම ගෝල හතරකින් එක් ගෝලයක් මත අනෙක් ගෝල තුන මගින් ඇති වෙන සංප්‍රයුක්ත ගුරුත්වාකර්ෂණ බලය වන්නේ කියලා අපි අහලා තියෙනවා. බලන්න පුතේ. ඔන්න ඔය විදිහට පුතේ ගෝල හතරක් තියෙනවා නේද? සලසම ගෝල හතරක් තියෙනවා මේ විදිහට. මම ගෝලයක්ද නෑ අනිත් තැන් වල ගෝල හතරක් ඔය විදිහට තියෙනවා. අපෙන් අහන්නේ පුතේ එක් ගෝලයක් මත අනෙක් ගෝල තුන මගින් ඇති වෙන සංප්‍රයුක්ත බලය.
දරුවනේ මෙතන වගේම මෙතනත් ගෝලයක් තියෙනවා මෙන්න මේ ගෝල හතරේ එක් ගෝලයක් මත අනෙක් ගෝල තුන මගින් ඇති වෙන බලය හැමයි මම ඒ නිසා මෙන්න මෙතන තියෙන ගෝලය තෝරගන්න එන්නේ ගෝලය මත බල ලකුණු කරන්න හරි බලන්න පුතේ මෙතන තියෙන ගෝලය සහ මෙතන තියෙන ගෝලය අතර අන්‍යෝන්‍ය ආකර්ෂණ බලයක් ඇති වෙනවා ඒක මම F1 කියලා ගන්නවා ඒ වගේම පුතේ මේ ගෝලය සහ මේ ගෝලය අතර අන්‍යෝන්‍ය ආකර්ෂණ බලයක් ඇති වෙනවා ඒක මම F2 කියලා ගන්නවා ඊට අමතරව පුතේ මෙතන තියෙන ගෝලය සහ මෙතන තියෙන ගෝලය අතර ආකර්ෂණ බලයක් ඇති වෙනවා මම ඒක F3 කියලා ගන්නවා පුතේ F1 ගේ අගය මට ලියන්න පුළුවන් බලන්න G එක් ගෝලයක ස්කන්ධය අපිට කැපිටල් M කියලා දෙනවනේ එහෙනම් M වාරයක් M බෙදීම මේ ගෝල අතර පරතරය ස්කන්ධය R නේ R ගෝල කෙනෙක් හේතු වෙන තබල දෙන නම් R මේ මොකද 2R 2R ගේ වර්ගය එහෙනම් මෙතන නෝ පුතේ සුළු කරමු G M වර්ග බෙදීම 4R වර්ගය මේ ආවේ මෙන්න මේ ගෝලය සහ මේ ගෝලය මත ඇති වෙන බලය මේ F2 බලය හෙව්වොත් පුතේ F2 හෙව්වත් බලන්න පුතේ ස්කන්ධෙන්නේ කැපිටල් M කැපිටල් M එහෙනම් G වාරයක් කැපිටල් M කැපිටල් M කේන්ද්‍ර අතර දුර එන්නේ 2R එහෙනම් මේ ආගේම තමයි එහෙනම් පුතේ මට මේක ලියන්න පුළුවන් මේ විදිහට F1 සමානයි F2 ඒ වගේම අගය GM වර්ග බෙදීම 4R කියලා right ඒ දෙක හොයාගෙන ඉවරයි දැන් අපිට ඕන පුතේ F3 බලය හොයන්න මෙන්න බලන්න F3 බලය හොයනකොට F3 සමානයි capital G ස්කන්ධ නම් පුතේ capital M දුර මේ කේන්ද්‍ර දෙක ස්කන්ධ දෙක අතර දුර පුතේ මෙතන හිතන්න සෘජුකෝණීය ත්‍රිකෝණයක් විදියට එතකොට අපිට ඔය ස්කන්ධ කේන්ද්‍ර දෙක අතර දුර හොයා ගන්න පුළුවන් පුතේ මේකේ ස්කන්ධ දෙක කේන්ද්‍ර අතර දුර 2R නේ දෙකයි R මේක දෙකයි R එහෙනම් මෙතන 2R ගේ වර්ගය 4R 2R ගේ වර්ගය 4R 4R එකතු sorry 2R ගේ වර්ගය 4R වර්ග 2R ගේ වර්ගය 4R වර්ග එකතු නම් 8R වර්ග මූල ගත්තොත් මූල 8R කියලා කියනවා මූල 8R කියලා එහෙමනම් පුතේ F3 ගන්නකොට මෙන්න මේ ස්කන්ධ දෙක අතර මේ ගෝල දෙක අතර දුර විදියට අපිට මූල 8R කියන එක ආදේශ කරන්න පුළුවන් ඒක ගන්න එහෙනම් එතන එනවා GM වර්ග බෙදීම 8R R වර්ග 8R වර්ග F3 සඳහා රයිට් F1 F3 ඔක්කොම ටික හොයලා ඉවරයි පුතේ දැන් අපි බලන්න ඕන ඇත්තටම මෙයා මත ක්‍රියාත්මක වන සම්ප්‍රයුක්තිය කොච්චරද කියන එක රයිට් කොහොමද පුතේ අපි මෙයාගේ සම්ප්‍රයුක්තිය හොයන්නේ අපි බලමු පුතේ F1 F2 බල දෙක ක්‍රියාත්මක වෙන්නේ මේ විදිහට F3 බලය නම් හරියටම අංශක 45 කින් ක්‍රියාත්මක වෙන්නේ ඒකට හොයාගන්න පුළුවන් මෙතන 90යි මේ කෝණ දෙක සමාන වෙනවා එහෙනම් 45ක් වෙන්න ඕන F3 එතකොට F1 F2 ගේ සම්ප්‍රයුක්තිය ගන්න කොහොමද මම මේක මේ විදිහට ගන්නවා මෙන්න F1 බලය sorry F2 බලය කියලා තියෙන්නේ වර්ග බලය එන සම්ප්‍රයුක්තිය R කියලා ගත්තොත් R ගන්න පුළුවන් F1 වර්ග දාන F2 වර්ග ඉතින් F1 F2 කියන්නේ සමානයි නේද මේ බල පොදුවේ කැපිටල් F කියලා ගත්තොත් මෙතන එන්නේ 2F වර්ග 2F වර්ග මම මෙතනම ලියන්නම් F1 සමානයි F F2 සමානයි F එතකොට 2F වර්ගයේ මූල 2F කියනවා R කියන්නේ. ඔය F ලා දෙන්නගේ සම්ප්‍රයුක්තිය විතර ඔය ගත්තේ. මේ F ලා දෙන්නගේ සම්ප්‍රයුක්තිය ඔය ගත්තේ. ඊට අමතරව මෙතන තියෙනවා කවුද F3 බලයක්. එහෙමනම් මම ඒකත් මෙතෙන්ට දාලා අපි හිතන්නේ මේ විදිහට ඔය එක ගෝලයක් මත ක්‍රියාත්මක වන බලය විදිහට ලියන්න පුළුවන් R ධන F3. R ධන F3. එහෙනම් යම් ගෝලයක් මත ක්‍රියාත්මක වන සම්ප්‍රයුක්ත බලය R dash නම් R dash සමානයි R ධන F3. R කියන්නේ මේ දෙකේ සම්ප්‍රයුක්තය. ඒක මැදින් තියෙන්නේ. එයයි මෙයයිගේ එකතුව. එයයි සහ මෙයාගේ 3 ගේ එකතුවයි පුතේ. මේ ගෝලයක් මත ක්‍රියාත්මක වන සම්ප්‍රයුක්ත බලය වෙන්නේ.
මෙන්න පුතේ r dash සමානයි r ධන f3 r කියන්නේ කොච්චරද? r කියන්නේ මූල දෙකයි කියන්නේ. r කියන්නේ මූල දෙකයි f ධන f3 කියලා ආවා. gm වර්ග වෙදීම 8යි r වර්ග. පුතේ මූල දෙකයි f මූල දෙකයි f කියන්නේ අපි හොයාගත්තා කලින්. මූල දෙකයි f කියන්නේ gm වර්ග බෙදීම 4යි r වර්ග ධන gm වර්ග බෙදීම 8යි r වර්ග. එහෙනම් මේ අවසාන උත්තරය අපිට හොයන්න පුළුවන් මේ විදිහට බලන්න. gm වර්ග සහ 8යි r වර්ග කියන පදේ එළියට ගන්න. එතකොට gm වර්ග බෙදීම 8යි r වර්ග එළියට ගත්තා. මෙතනින් ඒක එළියට ගන්න උදේට දෙකෙන් ගුණ කරන්න වෙනවා හරයට 8යි r වර්ගයක් හදාගන්න. එතකොට පුතේ උදේ එනවා 2යි මූල 2 ධන. එතන 1. ඔන්න ඔය විදිහට පුතේ අවසාන උත්තරය අපිට ලැබෙනවා r dash සඳහා. right? ඒ කියන්නේ ගෝල තුනක් මගින් එක් ගෝලයක් මත ඇති වෙන සම්ප්‍රයුක්ත බලය සඳහා අපිට ඔන්න මේ විදිහට ප්‍රකාශනයක් ලැබෙනවා. නම් නිවැරදි පිළිතුර විදිහට පුතේ 7 වෙනි පිළිතුරයි තෝරගන්න වෙන්නේ. හත හදමු දරුවෝ පුතේ 8 වෙනි ගාන ඉක්මනට එන්න. 8 වෙනි ගාන ඉක්මනට එන්න. right 7 වෙනි ගානට දරුවෝට කියන විවිධ උත්තර ඇවිල්ලා තියෙන පුතේ බලන්න. හරියට බලන්න ඉක්මනට හදාගන්න. මේක හදාගන්න ගමන් 8 වෙනි ගානට එන්න පුතේ. 8 වෙනි ගානේ කියනවා මෙන්න මේක කැපිටල් M ස්කන්ධයක් තියෙන වලල්ලක් තියෙනවලු. ඒ වලල්ලේ ඉඳන් වලල්ලේ තලයට ලම්බක වලයට ලම්බකව යම් දුරකින් ස්කන්ධයක් තියෙනවා. අන්න ස්කන්ධය මත ඇති වෙන ගුරුත්වාකර්ෂණ බල පිළිබඳවයි අපි ගන්නේ. බලන්න අන්නපේ රූපේ දක්වා ඇති වලල්ලේ ආරය කැපිටල් R ස්කන්ධය කැපිටල් M ද වේ. වලල්ලේ ආරය දෙනවා කැපිටල් R ස්කන්ධය කැපිටල් M කියලා දෙනවා. වලල්ලේ ස්කන්ධය කැපිටල් M කියලා අපිට දෙනවා. අපිට කියනවා කේන්ද්‍රය හරහා යන වලල්ලේ තලයට ලම්බක අක්ෂය සිම්පල් R දුරින් සිම්පල් M ස්කන්ධයක් තිබුණා. මෙන්න මෙතන දුරින් සිම්පල් M ස්කන්ධයක් තියෙනවා. එය මත ඇතිවන ගුරුත්වාකර්ෂණ බලය යහන්න අපි ගන්න එය මත ඇතිවන ගුරුත්වාකර්ෂණ බලය. බලන්න කොහොමද අපි ඒක හොයන්නේ? දැන් පුතේ නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය ඉදිරිපත් කරලා තියෙන්නේ ලක්ෂීය ස්කන්ධ සඳහා. දැන් පැහැදිලිවම මේක වලල්ලක් ඒකේ ලක්ෂීය ස්කන්ධයක් නෙමෙයි. ඒ වගේම මේ වලල්ලේ මුළු ස්කන්ධය කේන්ද්‍රයේ තිබ්බා කියලා හිතන්නත් අපිට බෑ. ස්කන්ධ කේන්ද්‍රයට අරගත්ත කියලා එතන නම් මූල ධර්ම යොදන්නත් බෑ පුතේ. හේතුව මේ ස්කන්ධ තියෙන්නේ මෙතන ඉඳන් යම් දුරවල් වලින්. ඒ නිසා වඩා සුදුසුම දේ නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමයට එකඟව ලක්ෂීය ස්කන්ධ සලකලා මූල ධර්මය යොදන එකයි. ඉතින් මෙතන නම් ලක්ෂීය ස්කන්ධ. හැබැයි මෙතන පුතේ අපිට හිතන්න පුළුවන් මෙන්න මේ වලල්ල කුඩා ඩෙල්ටා m ලක්ෂීය කොටස් වලින් හැදලා තියෙනවා කියලා. අන්න එහෙම එක කොටස මගින් මේ ලක්ෂ්‍යය ඇති වෙන ගුරුත්වාකර්ෂණ බලය ගත්තොත් පුතේ මම මෙහෙම ගන්නම් f කියලා. මේ f ගේ හෙව්වොත් පුතේ අපිට හොයන්න බෑ මෙහෙම f සමානයි gm simple m බෙදීම මේ දුර අපිට ගන්න පුළුවන් මෙතන r මෙතන capital R මෙතන simple r දරුවන්ට මතකයි පයිතගොරස් මූල ධර්මය පුංචි කාලේ ඉගෙන ගන්න නේද? එතකොට පුතේ මේ දිග simple r මේක capital R එනවා මේ දිග එනවා r වර්ග ධන simple r වර්ගයේ වර්ගමූලය කියලා. right එහෙනම් පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට මේ මුළු දිග මම ලියනවා මේ විදිහට r වර්ග ධන simple r වර්ගයේ වර්ගමූලය කියන එකේ වර්ගය. මේක තමයි දුරේ වර්ගය පුතේ අපිට ඕන වෙන්නේ. මේ තියෙන්නේ මේ f බලය සහ මේ f බලය සහ ප්‍රකාශනය. right දැන් දරුවනේ අපෙන් අහන්නේ මේ m මත ඇතිවන බලය. මේ බලන්න. දැන් m මත ඇතිවන බලය හොයන්න යනකොට පුතේ මේ f බලය ක්‍රියාත්මක වෙන්නේ මේ පැත්තට. එතකොට පුතේ මේ පැත්තෙන් ගත්තොත් මේ හරියේ ස්කන්ධයක් සැලකුවා. මේ ස්කන්ධය විසින් මේ ආමත බලයක් ඇති කරනවා. මෙතන ගත්තොත් එතනලුත් බලයක් ඇති වෙනවා. ඒත් ඔය හා විශාලත්වයට සමාන මේ බලයක් ඇති වෙනවා. ඔය විදිහට පුතේ මෙන්න මේ ලක්ෂය
m ලක්ෂය ගත්තම මේ m ලක්ෂය මත බල හේතුවක් ආකාරයට ක්‍රියාත්මක වෙනවා. හරි. මෙන්න මේ විදිහට බල ක්‍රියාත්මක වෙනවා. මොකද පුතේ මේ m ස්කන්ධ තියෙන මෙහෙම දැන් වලල්ල තියෙනවා ඔය විදිහට මේ වලල්ල තියෙනවා මෙහෙම m ස්කන්ධ තියෙනවා මෙහෙම මෙහා මත මේ පැත්තට මේ පැත්තට මේ පැත්තට මේ පැත්තට මේ පැත්තට මේ විදිහට බල හේතුවක් ආකාරයටයි පුතේ ක්‍රියාත්මක වෙන්නේ මෙහෙම ලක්ෂයක සිට මෙහෙම විසිරලා යන විදිහටයි බල ටික ක්‍රියාත්මක වෙන්නේ වටේටම දැන් පුතේ අපි කොහොමද මෙහා මත ක්‍රියාත්මක වෙන සම්ප්‍රයුක්ත බලය හොයන්නේ ඔන්න බලන්න මේ බලය මෙන්න මේ අක්ෂයත් එක්ක සාධන කෝණය θ නම් පුතේ මට මේ බලය සංරචක ගන්න පුළුවන් මේ පැත්තට එකක් f sin θ ඊළඟට මේ පැත්තට පුතේ සංරචකයක් ගන්න පුළුවන් f cos θ දැන් පුතේ ඔය ගත්තේ මේ බලය මෙයාටත් ඔය විදිහට පුළුවන් එයාටත් හැබැයි මේ පැත්තට එන්නේ f sin θ මේ පැත්තට එන්නේ f cos θ දැන් දරුවන්ට තේරෙනවා මේ ලක්ෂීය කැපිටල් M ස්කන්ධය සිම්පල් M ස්කන්ධය මත මෙහෙම හේතුවක් ආකාරයට මේ බල ක්‍රියාත්මක වුණාට මේ හැම බලයකම සම්ප්‍රයුක්තය හැම බලයකම එක සංරචකයක් ක්‍රියාත්මක වෙනවා මෙන්න මේ වලල්ලේ කේන්ද්‍රය දෙසට අනෙක් සංරචකයේ මේ විදිහට ඉහළට එන්න නම් පැත්තට මේ වගේ තිරස් තලයක අනිත් බල ටික ඔක්කොම ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ මේ ස්කන්ධ මෙහෙම උඩින් කරගත්තා. මේක මේ පැත්තට හරවල ගත්තොත් පුතේ මෙතන ඉඳන් මෙහෙම වටේට බල ටික ක්‍රියාත්මක වෙනකොට මේ හැම බලයකම සංරචකයක් තලයේ ඔස්සේ පහළට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ තලයක අනිත් බල ටික ක්‍රියාත්මක වෙනවා. දැන් බලන්න මේ බලයේ එක සංරචකයක් මේ පැත්තට අනිත් එක මේ පැත්තට. මේ බලය ගත්තත් එක සංරචකයක් මේ පැත්තට අනිත් සංරචකයක්. එතකොට පුතේ මෙන්න මේ විදිහට දැන් මෙතනින් මේ විදිහට තියෙනවනේ බලය. මේ පැත්ත හේතුවක් වගේ නෙමෙයි. මෙන්න මෙහෙම තියෙන බලය එක සංරචකයක් පුතේ මෙන්න මේ වලල්ලේ කේන්ද්‍රය දෙසට අනිත් සංරචකෙ මේ තලයට ලම්බව ඔය විදිහට. ඒ වගේම මේ ලක්ෂ්‍ය වල මේ පැත්තට බලයක් තියෙනවා. ඒ බලයෙන් එක සංරචකයක් වලල්ලේ කේන්ද්‍රය දෙසට අනිත් සංරචකේ තලයට ලම්බව ඇතුළට. අන්න එහෙම සැලකුවට පස්සේ පුතේ මේ ලක්ෂ්‍ය ගැන හිතුවා. ඒ ලක්ෂ්‍ය නම් මේ විදිහට සංරචක බල එක තලයක ඇති වෙනවා ගොඩක්. ඒ වගේම මේ එක බලයක් එකකට එකක් කැපිලා යන විදිහට ඇති. එහෙනම් මෙන්න මේ sin θ සංරචක ටික ඔක්කොම කැපිලා යනවා. ඇතුල් පැත්තට එනකොට f cos θ සංරචක. එතකොට f cos θ සංරචක කොච්චර ඇති වෙනවද? right මේ බලන්න. අපිට ලියන්න පුළුවන් අපේ ගානේ අහන්නේ simple m ස්කන්ධය මත ඇති වෙන ගුරුත්වාකර්ෂණ බලය. එහෙනම් simple m මත බලය සමානයි f cos θ බල ඇති වෙන්නේ නේද? මේ f cos θ බල ඇති වෙන්නේ කොච්චර ඇති වෙනවද? මේ බලන්න දරුවනේ ඩෙල්ටා m කෑලි 5 නම් තියෙන්නේ f cos θ බල 5යි ඇති වෙන්නේ. ඩෙල්ටා m කෑලි 20ක් තියෙනවා. ඒ කියන්නේ මේ ඩෙල්ටා m කියන සලකපු කොටස් 20ක් තියෙනවා නම් f බල 20යි. එහෙනම් ඇතුළට නැත්නම් මේ වලල්ලේ කේන්ද්‍රය දෙසට ඇතිවන බල සංරචක ප්‍රමාණය 20යි. ඩෙල්ටා m කොටස් 50ක් තියෙනවා නම් පුතේ f බල 50ක් ඇති වෙනවා. ඒ f බල 50න් f cos θ සංරචක 50ක් ඇති වෙනවා. එහෙනම් f cos θ වාරයක් ඩෙල්ටා m ගණන. ඩෙල්ටා m ගණන. දැන් ඔන්න බලන්න පුතේ f cos θ f cos θ කියන එකේ අගය ගන්නකොට අපි f ගේ අගය හොයාගෙන තියෙනවා f වෙනුවට එහෙනම් ලියන්න පුළුවන් gm බෙදීම මෙතන පුතේ වර්ගමූලය දැම්මොත් r වර්ග ධන r වර්ගයේ වර්ගමූලයේ වර්ගය කියලා මොන ලියන්නම් ಗುಣ කිරීම cos θ. ඔන්න බලන්න පුතේ මේ cos θ දැන් cos θ කොහොමද හොයාගන්නේ? අපි cos θ ත් හොයාගෙන ලියන හරියද? cos θ හොයාගන්න පුළුවන් පුතේ මේ කෝණයේ θ නේද මේ තියෙන්නේ. මේ ත්‍රිකෝණයේ මෙන්න මෙතෙන් අදාළ කෝණය T එහෙනම් cos θ පුතේ අපිට ලියන්න පුළුවන් cos θ බද්ධ පාදය බෙදීම කර්ණය r වර්ග ධන r වර්ගයේ මූලය. එහෙනම් මෙන්න පුතේ cos θ නවා r බෙදීම
कैपिटल R वर्ग දාන සිම්පල් R වර්ගයේ මූලය. වාරයක් ඩෙල්ටා M කොටස් ගන්න. ඩෙල්ටා M කොටස් ගන්න කොහොමද හොයන්නේ? පුතේ මුළු ස්කන්ධේ කැපිටල් M නේ. අපි තමයි උපකල්පනය කරේ ඩෙල්ටා M කොටසක් කියලා. අපි ඒක ප්‍රමාණාත්මක අගය ගත්තේ නෑ. නමුත් ඩෙල්ටා M කොටස් ගන්නත් අපිට ප්‍රකාශනයක් හදා ගන්න පුළුවන් මේ විදිහට කොහොමද? මුළු ස්කන්ධේ කැපිටල් M එක කොටසක් ඩෙල්ටා M නම් කැපිටල් M බෙදුවා නම් ඩෙල්ටා M ගෙන් අපිට එනවා ඩෙල්ටා M කොටස් ගන්න. පුතේ වලල්ල ස්කන්ධ කිලෝග්‍රෑම් 100යි අපි ඩෙල්ටා M කියලා ගත්ත 1 කිලෝ එක නම් 100 එකෙන් බෙදුවම අපිට එනවා කොටස් කීයක් අරගෙන තියෙනවද කියන එක. වලල්ල ස්කන්ධ කිලෝග්‍රෑම් 100 නම් එක ඩෙල්ටා M කොටසක් කිලෝග්‍රෑම් 2 කියලා නම් අපි ගත්තේ අන්න එක කොටසක ගාන මුළු එක අගේ මුළු අගේ බෙදුවම මුළු අගේ එක කොටසක අගේ බෙදුවම අපිට එනවා පුතේ කොටස් ගන්න. එහෙනම් මට ලියන්න පුළුවන් මුළු ස්කන්ධයේ කැපිටල් M බෙදීම දරුවනේ මෙතන GMM බෙදීම R වර්ග කියලා දීපු තැන පොඩි වැරද්දක් වෙලා තියෙනවා GM මෙතන මෙයාගේ ස්කන්ධය ඩෙල්ටා M සිම්පල් M කියලා එනවා ඩෙල්ටා M සිම්පල් M කියලා. එතකොට දැන් ඩෙල්ටා M පද කැපිලා යනවා අපිට එනවා GMM G capital M simple M වාරයක් R බෙදීම. ඉතින් මෙන්න මේක සුළු වෙලා ගියොත් අපිට එනවා R වර්ග ධන R වර්ගය කියන එකේ වර්ගමූලයේ වර්ගය තියෙනවා. ඊට අමතරව ආපහු තියෙනවා R වර්ග ධන R වර්ගයේ මූලය. හරි. එහෙනම් පුතේ මෙතන මලේ වර්ගයේ වාරයක් මල මේ පදේ මල කියලා ඉතින් මලේ වර්ගයේ වාරයක් මල. එහෙනම් පුතේ ඊවෙනි බලය දෙන්නේ තුන්වෙනි බලය එනවා. GMM R බෙදීම මෙතන R වර්ග ධන R වර්ගයේ වර්ගමූලයේ තුන්වෙනි බලය එනවා. එතකොට මේ වර්ගමූලය කියන්නේ දෙකෙන් එකෙන් මේක ගුණ වුණාම අපිට එන්නේ GMM R බෙදීම R වර්ග ධන R වර්ගයේ දෙකෙන් එකයි තුනෙන් දෙකයි ගුණ වුණාම තුන බෙදීම දෙකයි. තුන බෙදීම දෙකයි. right? ඉතින් ඔන්න ඔය විදිහට පුතේ අපිට උත්තරය ලැබෙනවා නේද? right. හරි බලන්න දරුවනේ එහෙනම් අපි යමු 10 වෙනි ගාන බලන්න. 10 වෙනි ගාන කියනවා දියති රූපවල පෙන්වා ඇත්තේ එක් එක් සර්වසම ස්කන්ධයන් 6ක් සහිත වෙනස් පද්ධති පහකින්. ඉන් ස්කන්ධ තුනක් තබා ඇත්තේ සමපාද ත්‍රිකෝණයක ශීර්ෂ මතය. අනෙක් ස්කන්ධ තුන ඒවා ආසන්නයේ නොසැලෙන පරිදි තබා ඇත. අනිතින් දරුවනේ ඔබ ඔය නොසැලෙන පරිදි තබා ඇත කියන වගන්තිය හොඳින් ඔබට ගන්න. ඒ කියන්නේ පුතේ ඔය සමපාද ත්‍රිකෝණයේ ඉන්න ස්කන්ධ තුන හැර අනෙක් ස්කන්ධ තුන යාලා නොසැලෙන පරිදි කියන්නේ යාලා සවි කළා හෝ යම් විදියකින් එල්ලෙන්නේ නැති වෙන්නේ යාලා තියලා තියෙනවා. right? එතකොට යාලා මත බල ඇති වෙන විදියකින් අපි හිතන්න ඕනේ නැහැ. යාලා මත බල ඇති වුණාට යාලා චලනය වෙන්නේ නැහැ. නොසැලෙන පරිදි තියලා තියෙනවා. එතකොට සමපාද ත්‍රිකෝණයේ ඉන්න අය අපිට නිශ්චලව තියාගන්න. ස්කන්ධ එකිනෙක මත ඇති කරන ගුරුත්වාකර්ෂණ බල හැරෙන විට ඒවා මත ක්‍රියා කරන අනෙක් සෑම බලයක්ම නොසලකා හැරිය හැකි තරම් කුඩා නම් පහත පද්ධතිය අතරින් ස්කන්ධ වඩා සමතුලිතතාවයේ පිහිටිය හැකි පද්ධතිය කුමක්ද? මෙතනදී මේ අහන්න පුතේ සමපාද ත්‍රිකෝණයේ ඉන්න ස්කන්ධ තුන ගැනයි. මෙන්න මෙහෙම ස්කන්ධ තුන තියෙනවා පුතේ. මෙහෙම ස්කන්ධ තුන තියෙන වටේ තියෙන ස්කන්ධ කොහොමද කියන්නේ? බලන්න මේ එක ස්කන්ධ මත තියෙන සම්ප්‍රයුක්ත බලන්න. පුතේ මේ ස්කන්ධ දෙක අතර මේ විදිහට බලයක් ඇති. අපි දැන් දන්නවා ගණන් කීපයක් ඇති නිසා මේ පද විශාලත්වයෙන් සමාන වෙනයක් මෙයක්. එහෙනම් මේ දෙන්න අතර ඇති වෙන්නේ මොකද සම්පාද ත්‍රිකෝණයක පාදවල තියෙන නම් පාදවල සමානයි. ඒ නිසා පුතේ එක්ම තමයි මේ ඔක්කොම අගේ මොකද
මේ දෙක අතර ස්කන්ධ දෙක සමානයි දුර සමානයි. ස්කන්ධ දෙක සමානයි දුර සමානයි. ස්කන්ධ දෙක සමානයි දුර සමානයි. ඒ නිසා පුතේ සෑම ස්කන්ධයක් අතරම ඇති වෙන සමාන විශාලත්වය විතර. එතකොට පුතේ ඔය බලන්නේ බල දෙකේ සම්ප්‍රයුක්තය ගත්තොත් මේ වස්තුව වල මෙන්න මේ අතරයි සම්ප්‍රයුක්ත. මේ ස්කන්ධය අතර මේ අතරයි සම්ප්‍රයුක්ත. ඒතර මේ ස්කන්ධය අතර මේ අතරයි සම්ප්‍රයුක්ත. දැන් එහෙනම් මෙයාලා ඔය පැත්තට චලනය වෙන්න හදනකොට මෙයාලා නවත්ත ගන්න මොකක්ද කරන්නේ? මෙයා දැන් මේ මෙයාමත ක්‍රියාත්මක වන බල දෙක වෙන්න පුතේ. මේ බල දෙක නිසා මෙයා මේ පැත්තට චලනය වෙන්න හදනවා. මේ බල දෙක නිසා මෙයා මේ පැත්තට චලනය වෙන්න හදනවා. මේ බල දෙක නිසා මෙයා මේ පැත්තට චලනය වෙන්න හදනවා. එහෙමනම් මෙයාලගේ චලිතය මෙයා මෙහාට චලනය වෙන්න හදනවා. මේ චලනය වළක්වන්න. අපි මොකද කරන්නේ? වළක්වන්න පුතේ අපි මෙයාමත ඇති කරගන්නවා. මෙන්න මේ පැත්තට බලය. ඒක ගන්න F dash. එතකොට පුතේ මෙයාමත මේ දෙන්නගේ සම්ප්‍රයුක්තිය මෙතන ඉන්නේ අම්මා කියද්ද ඒ ළඟමයි විතරයි. මෙයාමත් මේ පැත්තට ඇති කරනවා. ඒක කියන්නේ dash බලය. එහෙනම් ඒ විදිහට මෙයාමත් මේ පැත්තට ඇති කරනවා පුතේ dash බලය. දැන් ඔය dash බලය ඇති කරන්න නම් අර වටේට තියෙන අනිත් ස්කන්ධ නොසැලෙනසේ තියෙන ස්කන්ධ ටික කොහොමද තියන්නේ? අනුපතේ නොසැලෙනසේ තියෙන ස්කන්ධ ටික මේ විදිහට යනවා. මෙහෙම කිව්වොත් තමයි ඔය විදිහට ආකර්ෂණ බලයක් ඇති වෙන්නේ. මෙතන මේ පැත්තේ ස්කන්ධ කියනවා. එතකොට තමයි ඔය විදිහට ආකර්ෂණ බලයක් මේ දෙන්න අතර ඇති වෙන්නේ. මෙතන මේ පැත්තට කියනවා. මේ දෙන්න අතර ඔය විදිහට ඩැස් ආකර්ෂණ බලයක් ඇති වෙනවා. අන්න එතකොට පුතේ මේ සමපාද ත්‍රිකෝණයේ ශීර්ෂයන් සිටින ස්කන්ධ තුන සමතුලිතව ඉන්න පටන් ගන්නවා. හරි. දරුවෝ උපසරණ ඇදලා ගන්නවා. ඊට පස්සේ අපි අමුදේ 11 සහ 12 ගණන් වලට 11 සහ 12 ගණන්. දරුවේ කහනවා මේ ස්කන්ධ තුන ශීර්ෂවල ස්කන්ධ වලට සම්මුඛව ඇතුලෙන් තියන්න බැරිද කියලා. එහෙම කිව්වොත් මම තුන්වෙනි රූප සටහනේ විදිහට දක්වනවා. දරුවනේ මේ විදිහට තිබ්බොත් ඇතුලෙන් ස්කන්ධ තිබ්බොත්. එතකොට මෙන්න මේ ස්කන්ධ දෙක අතර තව ආකර්ෂණ බලය වැඩි වෙනවා. මෙයා තවදුරටත් මෙහාට යනවා. මෙයා තවදුරටත් මෙහාට යනවා. මෙයා තවදුරටත් මෙහාට යනවා. අපි අහන්නේ මේ සමපාද ත්‍රිකෝණයේ ශීර්ෂ තුනේ තියාගන්නයි අපිට පුළුවන් වෙනවා. හරි. අර වටේට තියෙන ස්කන්ධ තුන නොසැලෙන ස්කන්ධ තුන. ඒතකොට මෙයාලම දැනට බලය තියෙන්නේ මේ තුන් දෙනා විතරක් තියෙනවා. මෙයාමත බලය මේකසර මෙයාමත බලය මේකසර මෙයාමත බලය. මෙයා සමතුලිත කරගන්න පුළුවන් මේ කරින් කෙනෙක් ඉන්නවා. ඒතකොට මේ බල දෙක එකට එකක් මෙයාට තියෙන්නේ මෙයාට. right. හරි නේද දරුවනේ? හරිද පුතේ? යමු ඊළඟට තෝසිලාට යමු අපි. අංශ තුනක් අර්ධ වෘත්තයන් මත සතර වැන්න අර්ධ වෘත්තයේ කේන්ද්‍රය තමයි සරසම අංශ හතරක සැකසුමාරු තුනක් ABC රූප සටහන් වල වෙනවා. කේන්ද්‍රයේ ඇති අංශුව මත අනිත් අංශුව වලින් නැති කරන්නා වූ අනුරෝධ සඵල ගුරුත්වාකර්ෂණ බලය විශාලත්වය පිළිවෙලින් FA සහ FB වේ කියලා BC වෙනවා. ඉතින් ඒ අතර විශාලත්වය ගැන අපි අහලා තියෙනවා. පළවෙනි රූප සටහනේ පුතේ මෙන්න කේන්ද්‍රයේ ස්කන්ධය මෙන්න කේන්ද්‍රයේ ස්කන්ධය ඊට අමතරව මෙතන කෙනෙක් මේ අවස්ථාවේදී අපේ සම්පූර්ණ බලය තියෙනවා. දෙවෙනි අවස්ථාවේදී මෙතන කෙනෙක් අනිත් එක නම් මේ හරියේ තුන්වෙනි ස්කන්ධයේ තියෙනවා. තුන්වෙනි අවස්ථාවේදී ස්කන්ධ තුනේ කෙනෙක් ආසන්න මේ විදිහට තියෙනවා. තුන්වෙනි ස්කන්ධෙ මෙතන. ඒක ඔය විදිහට රූපසටහන් දෙකේ මේ වෙලාවේ තියෙන සම්පූර්ණ බලය මේ වෙලාවේ තියෙන සම්පූර්ණ බලය ඉස්සි. දැන් බලන්න පුතේ මෙන්න මේ වෙලාවේ තියෙන අන්‍යෝන්‍ය ආකර්ෂණ බලය F1 කියලා ගත්තොත් F1 මේ දෙක අතර තියෙන එක F කියලා ගන්නොත් මොකද දුර සමාන නිසා බල සමානයි නේද? කියලා මරගොත්. දැන් බලන්න පුතේ කේන්ද්‍රයේ එක්කෙනාම දැක්කම සම්පූර්ණ බලය ගන්න කියනවා මෙන්න මේ දෙකේ ඉන්න එක කැපිලා යනවා. ඇයි මෙයා කියන්නේ මේ පැත්තට මෙයා කියන්නේ මේ කේන්ද්‍රයේ එක්කෙනාම එක් බලය විතරයි මේ වෙලාවට කියන්නේ. බලන්න පුතේ දෙවෙනි අවස්ථාවේදී මෙයා සහ මෙයා අතර තියෙන බලය ටික අපි කියනගමු. මෙයා සහ මෙයා අතර තියෙන බලය ඒකත් පුතේ ඒ විශාලත්වයට සමානයි කැපිටල් එක කියලා ගමු.
මෙයා සහ මෙයා අතර තියෙන බලය ඒකත් අපි කැපිටල් F කියලා අපු විශාලත්වය සමාන නිසා. හැබැයි දරුවනේ මෙන්න මේ බලය මේ කැපිටල් F බලය අපිට සංරචක වලට වෙන් කරගන්න ඕනේ. මේක සංරචක වලට වෙන් කරනවා. right? අපි හිතමු මේ කෝණය θ කියලා. එහෙනම් මේ පැත්තට එනවා පුතේ F cos θ. මේ පැත්තට එනවා F cos θ. right? ඊළඟට පුතේ මෙයාගේ කේන්ද්‍ර දෙසට සංරචක වෙනවා. එහෙනම් අපිට F sin θ F sin θ නම් මේක ඔක්කොම වෙනවා 2F sin θ. එතකොට පුතේ මෙන්න මේ වෙලාවේදී FA කේන්ද්‍ර දෙසට තියෙන බලය සිම්පල් දෙක මත අපිට ආවේ කැපිටල් F කියලා. මේ වෙලාවේ FB සඳහා කියනවා මේ විදිහට FB සමානයි මේ ස්කන්ධය විසින් මෙයාට වෙච්ච කැපිටල් F බලය තියෙනවා. ඊට අමතරව මෙන්න මේ බල දෙකේ සංරචකයක් දාන්න 2F sin θ. ඔය විදිහටම තමයි පුතේ මේ තුන්වෙනි රූප සටහනේ බලයක් වෙන්නේ. බලන්න මෙයාලා දෙන්න අතර තියෙනවා කොහොමද F බලන්න. මෙයාලා දෙන්න අතරත් ඇති වෙනවා. මෙයාලා දෙන්න අතරත් ඇති වෙනවා. හැබැයි පුතේ මෙන්න මේ බල දෙකේ විතරක් සංකල්ප දෙකක් මේ පැත්තට යනවා. F අපි මේ කොනේ θ කියලා කරමු. F cos θ පාරවලියක් F cos θ මේ බල පුතේ කැපිලා යනවා. එතකොට ඒ බල කැපිලා යනවා කියන්නේ මෙයා සහ මෙයා කැපිලා යනවා කියන්නේ මේ වෙලාවේ පුතේ කේන්ද්‍රය දෙසට F sin θ F sin θ වෙන්නේ. මෙතන පුතේ වෙන්නේ F sin θ F sin θ 2F sin θ. එහෙනම් පුතේ FC කියලා ගත්තාම අපි ගන්න පුළුවන් උදාහරණ 2F sin θ. දැන් බලන්න මෙන්න මෙතන θ කෝණයට වඩා මෙතන θ කෝණය අධිය වැඩි. එහෙනම් දරුවනේ මම θ කෝණය මෙතන θ1 මෙතන θ2 කියලා ගත්තොත් අපිට එනවා θ1ට වඩා θ2 වැඩි. θ1ට වඩා θ2 වැඩි. නේද? දැන් බලන්න මෙතන θ1 මෙතන θ2 වැඩි. θ2 වැඩි කියන්නේ පුතේ මොකක්ද වෙන්නේ? θ2 වැඩි නම් sin වලින් ගත්තොත් sin θ1ට වඩා sin θ2 වැඩි. මෙතන sin θ1 sin θ1ට වඩා sin θ2 වැඩි. දැන් දරුවනේ මේ බල ටික ගත්තට පස්සේ වැඩිම බලය ඉන්නේ FC. මෙතන FB. දැන් මේක වුණා මම ඔප්පු කරලා පෙන්නන්න 2F එකෙන් ගුණ කරොත් sin θ1 2F sin θ දෙවැත්තට මුදේ අපි දුන්නොත් F දාන 2F sin θ1 F දාන 2F sin θ. එහෙනම් මේ තියෙන්නේ මුදේ FC බලය මේ තියෙන්නේ FB බලය. ඉතින් අපිට දැනුම පේන FB බලය ඊට වඩා පුරයි. මේ කියන්නේ F බලය විතරක් නිසා. නමුත් FA ට වඩා විශාලයි FB ඊට වඩා විශාලයි FC. අපිට ඔන්න ඔය විදිහට පිළිතුර දෙනවා. දැන් බලන්න කොහොමද අපි මෙතන M ස්කන්ධය මත ඇති වෙන බලය ගැන බලය ගණනය කරගන්නේ. බලන්න දරුවනේ මෙතන තව ලක්ෂීය M ස්කන්ධ සැලකුවොත් මෙයා කැපිටල් M මේක කුඩා කොටස් වලට වඩාගෙන බලුවොත් ඉතින් මෙතන එක කොටසක් අපි ඩෙල්ටා M කියලා ගමු. මෙන්න මේ ඩෙල්ටා M කියන කොටස මගින් මේ සිම්පල් M ස්කන්ධය මත ඇති වෙන බලය මට මේ විදිහට කියන්න පුළුවන්. F1 ඒ වගේම පුතේ මෙන්න මෙතන ඩෙල්ටා M කොටසක් සැලකුවොත් යාමකින් මෙයාට ඇති වෙන බලයක් මට කියන්න පුළුවන්. මම ඒක F2 කියලා මෙතන F1 දැන් බලන්න පුතේ F1 කියන එකට ගත්තොත් F1 කියන බලය සඳහා ප්‍රකාශනයක් ලියන්නේ කියොත් G delta M simple M වෙදී දුර වෙදියට ගන්න මොකක්ද මේ ටික simple R එතකොට මෙතන දුරට එන දෙක අපිට එකමද හිතන්නේ R1 කියලා එතන මෙතන දෙනවා R1 ගේ වර්ගය
F2 කියන්නේ හොයන්න පුතේ F2 වෙනවා මට G delta M symbol M බෙදීම මෙතන RL symbol R කියන නිසා ඒ දැන් මෙන්න මේ බල දෙකේ වඩා විශාල බලය මොකක්ද? මේ බල දෙකේ වඩා විශාල බලය මොකක්ද? මේ බලන්න මේ දෙකේ වෙනස් R1 සහ R කියන පද විතරනේ. ඉතින් R කියන්නේ මේ ඒ තුනට වඩා R1 කියන තුන අනිවාර්යයෙන්ම වැඩි. R1 වැඩි R ට වඩා. එතකොට පුතේ හරේ පදය වැඩි වන විට ළමයා මොකද වෙන්නේ? අපි කියනවා. හරේ පදය වැඩි වෙන විට සම්පූර්ණ පදයගේ අපි කියන්නේ ස්පන්දනයගේ අඩු. එහෙනම් පුතේ මෙන්න මේ F1 කියන එක F2 ට වඩා අඩු. F1 කියන එක F2 ට වඩා අඩු. ඊළඟට පුතේ මෙන්න මේ හරියට සැලකුවොත් ඩෙල්ටා M කොටසක් දෙන්නගේ මගින් ඇති වෙන සමාන බල. ඩෙල්ටා M කොටසක් සැලකුවොත් දෙන්න මගින් ඇති වෙන සමාන බල හේතුව මෙයාමට ඇති වෙනවා ඩෙල්ටා M සිම්පල් M වාරයක් G ඩෙල්ටා M සිම්පල් M බෙදීම සිම්පල් R වර්ග. මෙතන ඇති වෙන්නේ G ඩෙල්ටා M සිම්පල් M බෙදීම සිම්පල් R වර්ග. එන අවස්ථා දෙකකින් ඇති වෙන බල සමානයි. පුතේ මේ කෙලවරට කලින් වගේම තමයි වැඩිපුර බලයක් ඇති වෙන්නේ. වැඩි බලයක් ඇති වෙන්නේ කවුරු මගින්ද? F2 මගින්. එහෙමනම් පුතේ මෙන්න මේ සෑම තරම්ම ගත්තට පස්සේ මෙයා විසින් ඇති වෙන බලය අගයට වඩා විශාල බලයක් මෙයා විසින් ඇති කරලා තියෙනවා. right. එහෙමනම් පොදුවේ මෙයා විසින් මේ ස්කන්ධයම ඇති කරන බලයි මෙයා විසින් මේ ස්කන්ධයම ඇති කරන බලයි ගන්නවා. පැහැදිලිව මෙයාට වඩා මෙයා විසින් ඇති කරන බල වැඩි හේතුව දැන් අපි දැක්කා F1 ට වඩා F2 වැඩි මේ පැත්තෙන් ගත්තොත් එහෙමයි මෙතන වැඩි. ඒතකොට පුතේ මෙතනින් පස්සේ මේ හැමතැනම ගත්තා. මෙයා ඇති කරන බලයට වඩා වැඩි බලයක් ඇති කරනවා. නමුත් මෙන්න මේ අවස්ථාවේදී විතරක් මෙයා ඇති කරන බලයයි මෙයා ඇති කරන බලයයි සමාන වෙනවා. අවශ්‍ය නම් මම ඒක ප්‍රකාශ කරනවා. මම F3 කියලා ගත්තොත් F3 මත කියනවා G delta M simple M බෙදීම R වර්ග. delta M simple M බෙදීම මේක R වර්ග. මේකට පුතේ F4 කියලා ගත්තොත් F4 මත කියන්න පුළුවන් F4 කියන බලය මත කියන්න පුළුවන් G delta M simple M බෙදීම R වර්ග. right. එහෙනම් මේ බලන්න මෙතන ඉඳන් ඇති වෙන බල ටික මෙහෙම සලකගෙන ගියොත් පුතේ මේ පැත්තට වඩා මේ පැත්තෙන් ඇති වෙන බලය වැඩි. මෙන්න මෙතෙන් වෙනකොට මේ පැත්තෙන් මෙතෙන් වෙනකොට මේ බල දෙක ඇති කරන බල සමානයි. මේ වෙලාවේදී ඇති වෙන බල සමානයි. එතනින් පස්සේ පුතේ ආපහු මේ පැත්තට යනකොට මෙයා මේ පැත්තට ටික ටික යනකොට මෙයා මගින් ඇති කරන බල සෑම වෙලෙම මේ ස්කන්ධය මගින් මෙයා මගින් බලයට වඩා විශාලත්වයේ වැඩි. එහෙනම් පුතේ පැහැදිලිවම B මගින් ඇති කරන බලය A මගින් ඇති කරන බල වලට වැඩි. FB කියන බලය FA කියන බලයට වඩා වැඩි. ඊළඟට පුතේ තව පදයක් තියෙනවා G capital M simple M බෙදීම R වර්ග කියලා. ඉතින් ඔය කියන බලය මොකද්ද? G capital M simple M බෙදීම R වර්ග කියලා බලද්දී ඔය කියන්නේ පුතේ මේක දණ්ඩක් විදියට නැතුව ලක්ෂීය ස්කන්ධයක් විදියට තිබ්බනම් එයා විසින් මේක මත ඇති කරන බලය. දැන් බලන්න පුතේ මෙයා විසින් මේක මත ඇති කරන බලයට වඩා මෙයා විසින් මේක මත ඇති කරන බලය වැඩි කියලා කියනවා. දැන් නිකමට හිතන්න මෙයා ලක්ෂීය ස්කන්ධයක් නාමය. එහෙම වුණා නම් පුතේ එහෙම වෙලා ආර්ගුමින් කියන මෙයා මත ඇති කරන යම් බලයක්. නමුත් දැනුත් බල ඇති කරනවා තමයි. නමුත් දැන් තියෙන ප්‍රශ්නේ පුතේ මේ බලවලම ගත්තා මේ පැත්තට වෙන බලෙන් මේ පැත්තට මෙහෙමද කැපිලා යන සංරචකෙද. දැන් මේ බලයම නෙවෙයි සම්ප්‍රයුක්තය මේ දිශාවට මේකේ කොටසක් කැපිලා යනවා. මේ පැත්තට ගන්න කොටස කැපිලා යනවා. හරි. මේ පැත්තට පහළට ගන්න කොටස කැපිලා යනවා. ඉතින් අන්න ඒ නිසා පුතේ simple M ස්කන්ධය මත capital M ස්කන්ධය කෙලින්ම මෙතන තිබ්බනම් ඇති වෙන බලයට වඩා අඩු බලයක් තමයි මෙයා විසින් මේ වෙලාවේ ඇති කරලා තියෙන්නේ. එහෙනම් මේ වගේ අවස්ථාවක simple M විතර දුරින් තියෙනවා capital M. අන්න එහෙම තිබ්බනම් පුතේ ඇති වෙන අන්‍යෝන්‍ය ආකර්ෂණ බලය F' කියලා ගත්තොත් මේ F' අගය අපිට ලියන්න පුළුවන් G capital M simple M බෙදීම R වර්ගය. පුතේ ඒ අගය මෙයා මගින් මේ වෙලාවේ මෙයා මත ඇති කරන අගයට වඩා වැඩි. මොකද මෙයා මගින් ඇති කරන බලවල සංරචක කැපිලා. ඉතින් මෙයාට වඩා මෙයා කොහොමද අර නිසා
මෙයාගේ කොහොමද තරහා කියන වඩා අඩු වෙන්න ඕන. එහෙනම් මේ මුළු බල දෙකම අඩු වෙන්න උනාට වඩා GMM දෙකම R වර්ග බලයට වඩා. ඔන්න ඕක තමයි පුතේ අපිට අවසාන උත්තරේ විදිහට ගන්න පුළුවන් වෙන්නේ 13 වෙනි ගාන. හරි. දැන් තේරුම් ගන්න මම මුලින්ම මේ කොනේ ඇතිවන බල දෙක ගැන සැලකුවා. මේ බල දෙක පුතේ වැඩි බලයක් ඇති වෙන්නේ කොහොමද? එහෙනම් එතනින් පස්සේ සෑම තැනකම ඇතිවන බලය මේ පැත්තේ සෑම තැනකම ඇතිවන බලය මෙතන නම් මෙතන L2 දිගක් කරහා මේ ඩෙල්ටා L කොටස් හැමකින්ම ඇතිවන බලය මෙතන නම් මෙතන L2 දෙකම දෙකක් දිග හරහා ඇතිවන බලවලට වඩා වැඩි. එහෙනම් සෑම උදේ මෙයා මගින් ඇතිවන බලයට වඩා මෙන්න මෙයා මගින් සිම්පල් එලිමන්ට්ස් ස්කන්ධයකට ඇතිවන බලය වැඩි. ඊට පස්සේ අපි බලනවා ගාණි දීලා තියෙන මේ ප්‍රකාශනය මේ ප්‍රකාශනය එන්නේ කොහොමද කියලා ඒ ප්‍රකාශනය එන්නේ සිම්පල් එම් සහ කැපිටල් එම් ස්කන්ධ ලක්ෂීය ස්කන්ධ දෙකක් තිබුණා ඇතිවන බලය. එහෙනම් මේ මුළු ස්කන්ධෙම ලක්ෂීය ස්කන්ධයක් විදිහට මෙතන දිවට ඇති වෙන බලය අනිවාර්යයෙන්ම මේ මොහොතේදී මෙයා විසින් මෙයාට ඇති කළ තියෙන බලයට වඩා වැඩි. ඇයි මොකද මෙයා විසින් මේ මොහොතේ ඇති කළ තියෙන බලවල සංරචක පද කැපිලා යන නිසා. ඉතින් කොටසක් අඩු වෙලයි දෙපැත්තටම ඇති වෙලා තියෙනවා මේ ටූගේ මේ පැත්තට සංරචක. මේ පැත්තට ඇති වෙන බලවල මේ පැත්තට සංරචක. ඒතකොට ඒ සංරචක කැපිලා යනවා. ඒ නිසා මෙයාම කියන සම්ප්‍රයුක්ත බලය වැඩිම වෙන්නේ මෙයා ලක්ෂීය ස්කන්ධයක් උනා. එහෙනම් අවසාන උත්තරය අපිට ඕන විදිහට තෝරා ගන්න පුළුවන් 13 වෙනි ගානට ගුරුත්වය ශේෂ්ත්‍ර තීව්‍රතාව. පුතේ දැන් ගුරුත්ව ශේෂ්ත්‍රයකදී මොකක්ද වෙන්නේ? ගුරුත්ව ශේෂ්ත්‍රයකදී වෙන්නේ ස්කන්ධ අතර බල හටගන්න එක. right මෙන්න පෘථිවිය කැපිටල් ස්කන්ධයක් වෙන සිම්පල් එලිමන්ට් ස්කන්ධයක් මෙතන ගුරුත්ව ශේෂ්ත්‍රයක් තියෙනවා නම් මේ විදිහට මේ ගුරුත්ව ශේෂ්ත්‍රය තියෙනවා නම් මේ ස්කන්ධය මොකද පහළට හට ගන්නවා. එතකොට මේ ගුරුත්වජ ශේෂ්ත්‍ර තීව්‍රතාවය කියන භෞතික රාශිය යොදා ගන්නවා ගුරුත්ව ශේෂ්ත්‍රයක ප්‍රබලතාවය පිළිබඳ විමක් නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් පෘථිවිය මතු පිටදී ගුරුත්වජ ශේෂ්ත්‍ර තීව්‍රතාවය කිලෝග්‍රෑමයෙන් නියුටන් 10. ඉතින් මෙතනින් බලන්නේ පුතේ මේ වගේ ගුරුත්ව ශේෂ්ත්‍රයකදී කිලෝග්‍රෑම් ස්කන්ධයක් තිබුණා. කිලෝග්‍රෑම් ස්කන්ධයක් තිබුණොත් අන්න යාමක ඇතිවන බලය කොච්චරද කියලා. පෘථිවිය මතදී 10යි නිව්ටන් කිලෝග්‍රෑමයට බලයක් කරනවා. ඒ කියන්නේ කිලෝග්‍රෑම් එකක් මතදී ආසන්න වශයෙන් නිව්ටන් 10ක් ගන්නවා. ඉතින් ඕකම තමයි පුතේ මේ බලන්න නිව්ටන් කියන්නේ kgs ඍණ 2 වාරයක් kg ඍණ 1 සුළුතරම ms ඍණ 2 වෙන්නේ. ඒ ගුරුත්වජ ත්වරණය කියලා අපි භාවිතා කරන්නේ ඕකම තමයි. හැබැයි හරි වගේ 9.1ක් වගේ. ඉතින් අපි ගණන් හදන්න ඔයාගේ ගන්න. ඊට පස්සේ ගුරුත්වජ ශේෂ්ත්‍ර තීව්‍රතාවය කියන භෞතික රාශිය භාවිතා කරනවා. ගුරුත්ව ශේෂ්ත්‍රයක ප්‍රබලතාවය පිළිබඳ විමක් විදියට. මෙතෙන්දී ගුරුත්වජ ශේෂ්ත්‍ර තීව්‍රතාවය කියලා අපි කියන්නේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක කිලෝග්‍රෑමයක ස්කන්ධයක් තිබෙනවා. ඒ කියන්නේ ඒහි ස්කන්ධයක් මත ඇති කරන බලය. ඉතින් පෘථිවිය මත පිට ගත්තොත් කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් මත නිව්ටන් 10ක බලයක් ඇති කිරීමට තරම් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් පෘථිවිය මත පිට ක්‍රියාත්මක වෙනවා. අපි ලියමු පුතේ සටහන ලියන්න. ගුරුත්වජ ශේෂ්ත්‍රයක ප්‍රබලතාවය මැනීම සඳහා ගුරුත්වජ ශේෂ්ත්‍රයක ප්‍රබලතාව මැනීම සඳහා ගුරුත්වජ ශේෂ්ත්‍රයක ප්‍රබලතාවය මැනීම සඳහා යොදා ගන්නා රාශියකි ගුරුත්වජ ශේෂ්ත්‍රයක ප්‍රබලතාවය මැනීම සඳහා යොදා ගන්නා රාශිය බලය ඇසුරින් ගුරුත්වජ ශේෂ්ත්‍ර තීව්‍රතාවය ගුරුත්වජ ශේෂ්ත්‍ර තීව්‍රතාවය පහත පරිදි අර්ථ දැක්වේ. right
යටි ලියන මොදේ අර්ථ දැක්වීම ලියන විදිහට අර්ථ දැක්වීම ලියන විදිහට කිසියම් ලක්ෂයක තබන ලද කිසියම් ලක්ෂයක තබන ලද ඒකක ස්කන්ධයක් මත කිසියම් ලක්ෂයක තබන ලද ඒකක ස්කන්ධයක් මත කිසියම් ලක්ෂයක තබන ලද ඒකක ස්කන්ධයක් මත ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බලය එම ලක්ෂයේ ගුරුත්වජ ශේෂ්ත්‍ර තීව්‍රතාවය ලෙස අර්ථ දැක්වේ. ගුරුත්වජ ශේෂ්ත්‍ර තීව්‍රතාවය ලෙස අර්ථ දැක්වේ. ගුරුත්වජ ශේෂ්ත්‍ර තීව්‍රතාවය ලෙස අර්ථ දැක්වේ. හරි. දරුවෝ ඉක්මනට ලියා ගන්න. උපසරණ ගන්න. right. यदि लिया मुझे पृथ्वी पृष्ठे आसन्नेදී කිලෝග්‍රෑමයට නිව්ටන් 10ක ගුරුත්වජ ශේෂ්ත්‍ර තීව්‍රතාවයක් කිලෝග්‍රෑමයට නිව්ටන් 10ක ගුරුත්වජ ශේෂ්ත්‍ර තීව්‍රතාවයක් පවතී. එයින් අදහස් වන්නේ රතු පෑනින් ලියන මොදේ එයින් අදහස් වන්නේ රතු පෑනින් ලියන සෑම කිලෝග්‍රෑමයකටම නිව්ටන් 10ක බලයක් ලබා දීමට තරම් ප්‍රබල ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් නිව්ටන් 10ක බලයක් ලබා දීමට තරම් ප්‍රබල ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් පෘථිවි පෘෂ්ඨයේ ආසන්නයේ පවතින බවයි. right. ඊළඟට දෙවෙනි ලියන්න මෙහිම කිසියම් ලක්ෂයක ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය සෙවීමට නම් එම ලක්ෂයේ ඒකීය ස්කන්ධයක් තබා එය මත ඇතිවන බලය සලකා බැලිය යුතුය. right. capital M ස්කන්ධයකට simple R දුරින් පිහිටි capital M ස්කන්ධයකට simple R දුරින් පිහිටි ලක්ෂයක ගුරුත්වජ ශේෂ්ත්‍ර තීව්‍රතාවය
गुरुत्वज ශේෂ්ත්‍ර තීව්‍රතාවය sorry गुरुत्वज ශේෂ්ත්‍ර තීව්‍රතාවය sorry උතේ ශේෂ්ත්‍ර තීව්‍රතාවය හොයන්න නම් අපි මොකක්ද කරන්න ඕන? අන්න මෙන්න මේ ලක්ෂ්‍යයේ ශේෂ්ත්‍ර තීව්‍රතාවය අපිට හොයන්න ඕන නම් පුතේ අපි අන්නේ ලක්ෂ්‍යයට ගෙනල්ලා තියන්න ඕන. කවුද? කිලෝග්‍රෑම් එකක ස්කන්ධය. තියලා අපි බලමු පුතේ එයා මත ඇති වෙන බලය. හරිලේස් වෙලා තියෙන්නේ. right? දැන් මෙන්න මේ ස්කන්ධයේ ඉඳන් r දුකින් පිට ලක්ෂ්‍ය ගුරුත්වජ ශේෂ්ත්‍ර තීව්‍රතාවය අපිට හොයන්න ඕනේ. අන්න එතනින් පුතේ අපි කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් ගෙනල්ලා තියුවා. තියලා බලමු පුතේ එයා මත ඇති වෙන බලය කොච්චරද කියලා. එහෙනම් it සමානයි ඇති වෙන බලය මම ලියනවා g capital L simple n බෙදීම දුරේ වර්ගය. ඉතින් m කියන්නේ 1 නිසා g m බෙදීම r වර්ග කියලා. ඉතින් මේ ශේෂ්ත්‍ර තීව්‍රතාවය මුදේ කිලෝග්‍රෑමයක් මත ඇති වෙන බලය මේ ශේෂ්ත්‍ර තීව්‍රතාවය අපි g අපේ simple g අපේ අන්තරේ කරගන්න. simple g සමානයි capital G m බෙදීම r වර්ග කියලා. ඉතින් මෙයාම තමයි ගුරුත්වජ ශේෂ්ත්‍ර තීව්‍රතාවයම තමයි අපේ පෘථිවිය මත පිටදී ගුරුත්වජ ත්වරණය විදිහට සලකන්නේ. ඉතින් මෙතෙන්ට එන ඒක තේවරනේ කිලෝග්‍රෑමයට නිව්ටන් ඉතිසුළු කරාම අපිට තප්පර වර්ගයට මීටර කියන එකකට එනවා. G කියන්නේ ත්වරණය කියලා පුතේ අපිට අරගන්න පුළුවන් පෘථිවිය මත පිටදී. හරි. දරුවෝ මේක අරගන්න. අවසාන වශයෙන් පුතේ එනවා අපිට එනවා මොකද්ද? simple g සමානයි gm බෙදීම r වර්ග. මේක යම් ස්කන්ධයක් capital M ස්කන්ධයක නම් r දුකින් පිහිටි ලක්ෂ්‍යක ගුරුත්වජ ශේෂ්ත්‍ර තීව්‍රතාවය නැත්නම් ගුරුත්වජ ත්වරණය සඳහා අපි ගත ප්‍රකාශ. දරුවනේ කොයි බහරි තැනක ගුරුත්වජ ශේෂ්ත්‍ර තීව්‍රතාවය හොයන්න එනවනම් හරි මේ සමීකරණ දාලා ගන්න බැරි වෙනවා අපිට. මුකුත් හිතන්න එපා, බය වෙන්නත් එපා. මොකද්ද අපි කරන්න ඕන? යම් තරඟ ශේෂ්ත්‍ර තීව්‍රතාවය හොයන්න කියලා කියනවා නම් අන්න එතනින් ගෙනිහිල්ලා තියන්න කිලෝග්‍රෑම් එකක ස්කන්ධය. කිලෝග්‍රෑම් එකේ ස්කන්ධ තියලා යාට ඇති වෙන බලවලට ප්‍රකාශන දෙන්න. අපි බලයට ප්‍රකාශන ලියලා දැන් MCQ ගොඩක් හැදුවා. F සමාන g mm බෙදීම r වර්ග ප්‍රකාශනේ ලියන්න මෙයාගේ ස්කන්ධ කිලෝග්‍රෑම් එක කියලා. අන්න එතකොට පුතේ අපිට ශේෂ්ත්‍ර තීව්‍රතාවය හොයන්න පුළුවන්. හරි. ශේෂ්ත්‍ර තීව්‍රතාවය කියන වචන තීව්‍රතාවය කියන ටිකක් අර බර වැඩි වගේ. ඉතින් ඒ නිසා මම කිව්වේ ගුරුත්වජ ශේෂ්ත්‍ර තීව්‍රතාවය යම් ලක්ෂයක හොයන්න ඕන නම් දරුවනේ මොකද්ද කරන්න ඕන? අදාළ ලක්ෂයේ කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් තියන්න. තියලා යාමට ඇති වෙන බලය ගණනය කරලා නම් ඔබට ලැබෙනවා ගුරුත්වජ ශේෂ්ත්‍ර තීව්‍රතාවය. හරි. පුතේ මෙතන මේක අදගත්ත නේද? මේක ලියාගෙන ඉවරයි නේද? right? හරි. අපි යකින් ලියමු පුතේ මෙන්න ලියන්නේ. මේක ලියාගෙන ඉවරයි කවුරුද දරුවෝ? අපි යකින් ලියමු. පෘථිවි ස්කන්ධය capital M ද පෘථිවි ස්කන්ධය capital M ද අරේ capital R ද වේ. පෘථිවි ස්කන්ධය capital M ද අරේ capital R ද වේ. පෘථිවි පෘෂ්ඨයේ මත පිහිටි පෘථිවි පෘෂ්ඨයේ මත පිහිටි capital A ලක්ෂයකදී හා capital A ලක්ෂයකදී හා පෘථිවිය මත පිට සිට simple h උසකින් පිහිටි capital B ලක්ෂයක ගුරුත්වජ ශේෂ්ත්‍ර තීව්‍රතාවය වර්ණකයේ ගුරුත්වජ ත්වරණය සඳහා ප්‍රකාශන ලබා ගන්න. මෙන්න පුතේ A ලක්ෂය එතන ඉඳන් h උසකින් තියෙනවා B ලක්ෂය. අපි කියනවා මෙන්න මේ ලක්ෂ දෙකේ ගුරුත්වජ ශේෂ්ත්‍ර තීව්‍රතාව සඳහා ප්‍රකාශන ලබා ගන්න. ඉතින් බලන්න මේ වෙලාවේ ගුරුත්වජ ශේෂ්ත්‍ර තීව්‍රතාවය GA නම් GA අපි කියනවා GM බෙදීම
මෙතන නම් මෙතන තියෙන වෘත්තේ R. අර යන වර්ගය. එතන මේ වගේ ලක්ෂ්‍ය වෘත්ත CCP උදාහරණයක් GB සමානයි. GM බෙදීම මෙතන නම් මෙතන තියෙන මුළු වෙන්නේ R දාට H. R දාට H වර්ගය. හරි. මේ පෘථිවිය මත පිටේදී අපි මේ A අකුරු ලියන්න අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් G සමානයි GM බෙදීම R වර්ග කියලා ලියනවා. දරුවෝ මේකට ගන්න ලියාගන්න. right හරි මේක ලියාගත්තා නේද? මෙන්න මෙතෙන්දී පොතේ අපි පොඩි සුළු කිරීමේ උපක්‍රමයක් භාවිත කරනවා. මොකක්ද දන්නවද? ගණන් හදනකොට ඒ කියන්නේ මේක මෙතෙන්ට අදාළ නැහැ. මේක ඕනම තැනකදී ගණන් හදනකොට අපිට භාවිත කරන්න පුළුවන්. ඒ මොකක්ද දන්නවද දරුවෝ? මේ බලන්න. මේ G කියන එක අපිට ආව 6.67 ගුණ කිරීම 10 ඍණ 11. උන් පෘථිවි ස්කන්ධ ගත්තත් ඒත් පුතේ දශම ගාණක් කියනවා. මෙන්න මේ GM ගුණිතය හොයන්න ඕන වෙනවනේ අපිට. සමහර ගණන් වලදී පුතේ F සමාන GM බෙදීම R වර්ග GMM බෙදීම R වර්ග කියනකොට GM ගුණිතයට අගය වෙනවා. විශේෂයෙන්ම චන්ද්‍රිකා සම්බන්ධ ගණනය කිරීම වෙනකොට මේ GM කියන පදේ නිතර එනවා. ඒතර මේ G ට සහ M ට ආදේශ කරලා හදන එක අමාරු නිසා මෙන්න මෙතනින් පොඩි ප්‍රකාශනයක් අපි හදා ගන්නවා පුතේ. ඔය GM ගේ අගය හොයන්න. කාගේ අගය හොයන්නද? GM ගේ අගය හොයන්න පුතේ මේ වැඩේ කරන්න. අපිට පුළුවන් මෙන්න මේ R වර්ග මේ පැත්තට ගෙනිහිල්ලා GM සමානයි simple G R වර්ග කියලා ප්‍රකාශනයක් හදාගන්න. GM සමානයි simple G වාරයක් R වර්ග කියලා ප්‍රකාශනයක් හදාගන්න. දැන් ඔහොම එකක් හදාගන්න එකේ වාසිය මොකක්ද? වාසිය තමයි G සහ M කියන්නේ දශම ගණන. එතකොට මේ දෙක ලියලා සුළු කරන එක අමාරුයි. හැබැයි පුතේ G කියන එක අපි දන්නවා 10යි R කියන එක අපි දන්නවා පෘථිවියේ අරය 6400යි. එතකොට පුතේ මෙතන 10යි නිව්ටන් කිලෝග්‍රෑම්. එතකොට පුතේ මේ දෙක සුළු කරන්න හරිය ලේසි නේද? ඔය දෙක සුළු කරපු ගමන් අපිට උත්තරේ ඉක්මනට ගන්න පුළුවන්. GM පද ආදේශ කරන වෙලාව. ඉතින් ඒ නිසා මෙන්න මේ GM පද වෙනුවට ගොඩක් තැන්වලදී GR වර්ග භාවිත කරනවා. ඊළඟ වාසිය යට තියෙන පෘථිවිය අරය නම් කෙලින්ම අරය පදේ කැපිලා යනවා. ඉතින් ඒ නිසා GM වෙනුවට GR වර්ග කියන පදේ භාවිත කරන එක අපිට ගොඩක් පහසුයි. හරි. ඒ නිසා මෙන්න මේ කොටස වෙනම පැත්තක ලියා ගන්න රතු පෑනේ. හරි. හැබැයි හොඳට මතක තියාගන්න මේ වෙලාවේදී G ට දාන්නේ පෘථිවිය මත ගුරුත්වජ ත්වරණය. හරි. ඕනම තැනක GM වෙනුවට ඔක යොදන්න පුළුවන්. හැබැයි එතෙන්දී G වෙනුවට දාන්නේ පෘථිවිය මත ගුරුත්වජ ත්වරණය. R වෙනුවට දාන්නේ පෘථිවිය අරය. හරි. අදාළ ගානෙදී පෘථිවිය මත ගුරුත්වජ ත්වරණයට එනාගයයි පුතේ උතෙන්දී G ට දානවා. R වර්ග වෙනුවට ගන්න ඕන අදාළ ගානෙදී පෘථිවිය අරය එහෙම නැත්නම් අදාළ ග්‍රහ ලෝකයේ අරය විදියට දීලා තියෙන අරයයි. මේක ලියාගන්න පුතේ රතු පෑනෙන් ලියාගෙන අපි පොඩි රතු පෑනෙන් පොඩි සටහනක් දාගමු මෙතෙන්ද. රතු පෑනෙන් පොඩි සටහනක් දාගමු මේ විදියට. ලියන්න මෙහෙම පෘථිවි පෘෂ්ඨයේ ආසන්නයේදී පෘථිවි පෘෂ්ඨයේ ආසන්නයේදී පෘථිවි පෘෂ්ඨයේ ආසන්නයේදී पृथ्वी पृष्ठे आसन्नेदी पृथ्वी पृष्ठे आसन्नेदी सिंपल G समानයි 10යි सिंपल G समानයි 10යි किलोग्राम मीटर न्यूटन पृथ्वी पृष्ठे आसन्नेदी सिंपल G समानයි किलोग्राम मीटर न्यूटन 10යි සලකන බැවින් ගණනය කිරීම පහසු කර ගැනීම සඳහා කැපිටල් GM ගුණිතය වෙනුවට සිම්පල් G වාරයක් R වර්ග පදය කැපිටල් GM ගුණිතය වෙනුවට සිම්පල් G වාරයක් කැපිටල් R වර්ග පදය කැපිටල් GM ගුණිතය වෙනුවට සිම්පල් G වාරයක් R වර්ග පදය බහුලව භාවිතා කෙරේ. මෙහිදී කැපිටල් R ලෙස 6400 කිලෝමීටර් යොදා ඇත. මෙහිදී R ලෙස 6400 කිලෝමීටර් යොදා ඇත. right.